හොඳයි සාදුකාරයක් දෙන්න කවුරුත්. නමස්කාරය කියමු අපි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි အဒိන්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนะสัดถิงปัญจสีลังดัมมังสาธุกังสุรักขิตังกัตวาඅපමාදේන සම්පාදේත සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි අද මේ පින්වත් හැම දෙනාමත් ඒ වගේම මේ සිල්මෑණියන් වහන්සේත් මේ පින්වතුන් බුත්තල පැලවත්ත ඒ ලිපිනේ පදිංචි මේ පින්වත් හැම දෙනාම කේ.ජී. නන්දාවති ඒ මෑණියන් ඇතුළු දරුවන් ඥාතීන් පවුලේ හිතයිෂීන් සියලු දෙනා බොහෝ පිරිසක් එකතු කරගෙන හොරණ සීලස්වාරණ මේ පුණ්‍ය භූමියට පැමිණිලා අද දවසේ බොහෝ පින්කම් කරලා දාන ආදී පින්කම් සිදු කරගෙන ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන්නේ. පින අතර අග්‍රම පිනක් තමයි ධර්ම දානෙ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කිය. අපිට නොඑක් පින්කම් කරගන්න පුළුවන්. ආහාර පාන දන් දෙන්න පුළුවන්. නැති බැරි අයට පිහිට වෙනවා. කෑම බීම, ගෙවල් දොරවල්, ඉඩකඩම් නොඑක් බාහිර වස්තු අපිට දන් දෙන්න පුළුවන්. ඒ දන් දෙන දේවල් අතර අග්‍රම දානයක් වෙන්නේ ධර්ම දානය. බුදුරජාන් වහන්සේ උපමාවකට පෙන්නවා සතර පද ගාථාවකින් කෙනෙක් බණක් කියනවද. ඒකෙන් රැස් වෙන පින අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා පූජා කරනවට වඩා වැඩි පිනක් රැස් වෙනවා කියලා. ඇයි කෙනෙක් අටපිරිකරක් හරි පූජා කරන්නේ බණ පදයක් ඇහුවොත්? මොකම දේ තමයි බණ පදයක් අහන එක. එහෙම බණපදයක් අහන්න ලැබෙන්නේ ලෝකේ අතිශයින්ම කලාතුරකින්. දැන් ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ
දීපංකර පාදමූලේ විවරණ ගත්තේ මීට සාරා සංඛේය කල්පලක්ෂයකට පෙර. දැන් ওই වචනේ අපි අහලා තියෙනවනේ අපේ බෝසතාණන් වහන්සේ කොච්චර කාලයක් පාරමී පිරුවද කියලා අපි කතා කරනකොට ඔය සාරා සංඛේය කල්පලක්ෂය ගැන අහලා තියෙනවා. පින්වතුනි ඒ කියන්නේ අසංඛේය හතරකුත් තවත් කල්පලක්ෂයක්. අසංඛේයයක් කියලා විස්තර කරන්නේ 1 වලින් 140ක් කියන අසංඛේය. ඔක ලියන්නවත් පුළුවන්ද කියලා හිතන්න. නික අපිට හිතා ගන්නවත් බෑ අසංඛේය කියන්නේ කොච්චරද. ඕක ලියන්න ගියත් අපි වරද්ද ගන්නවා. 1.140ක් අසංඛේය. ඒ වගේව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. මහා කල්පවලින් ඒ තරම් දීර්ඝ කාලයක් අපේ බෝසතාණන් වහන්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිඨාන කියන දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආවා. සම්බුද්ධත්වයේ පිණිස පාරමී උපපාරමී පරමත්ත පාරමී මේ දස පාරමී 30 ආකාරයකට එක පාරමිතාවක් 3 ආකාරයකට ඒ විදිහට සම්පූර්ණ කරලා තමයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි ඔය එන කාලේ දැන් ඔය සාරා සංඛේ කල්පලක්ෂය තුල මහා කල්ප වලින් අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයක් තුල ලෝකේ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. එතකොට අපිට පේනවා ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ කොච්චර දුර්ලභද කියලා. මහා කල්ප අසංඛේය බැගින් විටින් විට අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. මහා කල්ප අසංඛේය. අර කියපු 1.140 කල්පවලින් බුද්ධ කියන වචනයක්වත් අහන්න නැහැ කියන. එතකොට ඒ වගේ කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා. දැන් ඔබ අහලා තියෙනවා මේ සත්බුදුරු ගැන අහලා තියෙනවා. අපි සත්බුදු වන්දනා සත්බුදු පින්කම් කරනවා. ඊළඟට සූවිසි බුද්ධ වන්දනා සූවිසි බුද්ධ පින්කම් කරනවා. අටවිසි බුද්ධ වන්දනාත් කරනවන්නේ. එතකොට එහෙම වෙන්නේ මෙහෙමයි. සත්බුදුවරු කියන්නේ අපිට ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්නම කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා කීප නම තමයි සත්බුදුවරු. මීට කල්ප 91කට පෙර පහළ වුණේ විපස්සී කියන බුදුහාමුදුරුවෝ. ඒ විපස්සී බුදුහාමුදුරුවෝ පහළ වෙලා පිරිනිවන් පෑමට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි කියන. මහා කල්ප 60ක් එක බුදු කෙනෙක්වත් නැහැ ලෝකේ. ඊට පස්සේ කල්පයක බුදුවරු දෙනමක් පහළ වුණා සිකී වෙස්සබෝ කියලා. සිකී බුදුහාඳුරු පිරිනිවන් පහළ බොහෝ කාලයකට පස්සේ ආයි වෙස්සබෝ කියලා බුදු කෙනෙක් ඒ කල්පෙම පහළ වුණා. ඒ සිකී වෙස්සබෝ බුදුවරුන්ගෙන් පස්සේ ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි කියලා. කල්ප 30ක් බුදු කෙනෙක් නැහැ. ඊට පස්සේ තමයි අපි මේ ඉන්න කල්පේ. මේ කල්පෙට කියන්නේ මහා බද්ද කල්පය කියලා. මේ මහා බද්ද කල්පයේ තුල බුදුවරු 5 නමක් පහළ වෙනවා. දැන් මේ වෙනකොටත් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන දැන් බුදුවරු 4 නමක් පහළ වෙලා පිරිනිවන් පාලා ඉවරයි. යන්තම් අපිට ගෞතම බුදුහාඳුරෝ පිරිනිවන් පෑවත් තාම නිකන් ධර්මය අහන්න තියෙන ධර්මයේ තියෙන කාලෙක අපි දැන් ලෝකේ ඉන්නේ. එතකොට මේ මහා බද්ද කල්පේම ඊළඟ අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙනවා. ළඟ නෑ හැබැයි. එතනින් පස්සේ තියෙන්නේ අන්තක් කල්ප. දැන් මේ මහා කල්පයකට අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා කියන. දැන් අපි ඉන්නේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පේ. එතනින් පස්සේ මෛත්‍රී බුදුහාඳුරන්ගෙන් පස්සේ අන්තක් කල්ප 59ක් බුද්ධ ශූන්‍යව යනවා. ගිහිල්ලා තමයි මේ මහා බද්ද කල්පේ විනාශ වෙන්න පටන් ගන්නේ. එතනින් පස්සේ ලෝක විනාශයක් විශ්වය විනාශ වෙලා ආයෙමත් පෘථුවියක් හැදෙනවා. එතනින් එහාට කල්ප කීයක් බුද්ධ ශූන්‍යයිද කියලා අපි දන්නේ. එතකොට අපි මේ ඉන්නේ ඊටාම භයානක අනතුරක. අපිට තේරෙන්නේ නැහැ මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ කොච්චර දුර්ලභද කියලා. එතකොට ওই කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා 7 නම තමයි අපි සත්බුදුවරු කියලා හඳුන්වන්නේ. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ ඉඳන් විවරණ ගත්ත බුදු වෙන
විවරණ ගත්ත බුදුරජාණන් වහන්සේලා තමයි සාරා සංකේ කල්ප ලක්ෂය තුළ පහළ වෙච්ච සූවිසි බුදුවරු කියලා හඳුන්වනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේලා 24 නමයි අපේ බුදුහාඳුරොත් එක්ක 25යි. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගත්ත ඒ කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා කියලා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා 4 නමක් පහළ වෙනවා. ඒ 4 නමගෙන් 4 වෙනි බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගන්න. දීපංකර බුදුහාඳුරන්. එතකොට ඊට කලින් පහළ වෙච්ච 3 නමත් එකතු කරපුවාම තමයි 28ක් වෙන්නේ. එහෙම තමයි 8 බුදුවරු ගැන අපි ඔය 8 බුද්ධ වන්දනා පින්කම් කරන්නේ. එතකොට අපිට මේ කොයි විදිහට බැලුවත් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම කලාතුරකින් වෙන දෙයක්. එතකොට අපිට දැන් අපි කාටත් ප්‍රශ්න තියෙනවනේ මේ බණ ඇහුවටනේ. ජීවිතේ කොච්චර ප්‍රශ්න නැද්ද? හැබැයි මොන ප්‍රශ්න මොන කරදර මොන ගැටලු අපිට තිබුණත් අපි ධර්මයේ තුලින් ලෝකෙ දිහා බලනකොට අපි අද ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිසක්. ඇයි බණ පදයක් අහන්නේ? දැන් බලන්න ලෝකේ ජනගහනය කෝටි 700කට එහා. මේ මනුස්ස ජීවිත ලැබලා ජීවත් වෙන පිරිස කෝටි 700කට වැඩි. ඔය අතරින් බණ පදයක් අහන්න පිනක් තියෙන කීයෙන් කී දෙනාද කියලා බලන්න. යන්තම් හරි අනේ පිනක් කරගන්න ඕනේ. මේක පින මේක පව කියලා පින්පව් දන්නේ නැති කොච්චර ඉන්නවද මිනිස්සු? කොච්චර දෙවියන් ළඟට යන්න කියලා මහා පව්කම් කර කර අපරාධ කර කර ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඔය අතරින් අපිට පින්පව් ගැන කුසල් අකුසල් ගැන හොඳ නරක ගැන අහලා සම්මා දිට්ඨිය ගැන තේරුම් අරගෙන අපිට පුළුවන් විදිහට ධර්මයේ පිහිටලා ගුණයක් පුරා ගන්න වාසනාවක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න ලැබුණා. මේ ලෝකේ පළවෙනිම ලාභේ තමයි බුදුන් සරණ යන්න ලැබෙන එක. ඒක ලාභයක් අපිට. සද්ධා ලාභය කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ බුදුන් සරණ ගියාට පස්සේ අපි දක්ෂ වෙන්නට ඕනේ අපිට සුගතියක යන්න තියෙන ප්‍රධානම දේ බුදුන් සරණ යන එක. අපිට ඒ සද්ධාවම ඇති හරියට හිත පිහිටවගත්තු සුගතියක යන්න. දැන් පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා එක ගමක් ගැන තියෙනවා නාදිකා කියලා ගමක්. අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක චාරිකාවේ වඩිනකොට ওই නාදිකා කියන ගම හරහා වඩිනවා. එහෙම වඩිනකොට ඒ ගමේ හිටපු මිනිස්සු 100,000 ගාණක් මැරිලා. ගම නිකන් මිනිස්සුන්ගෙන් ශූන්‍ය වෙලා කාන්තාරයක් වගේ වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටිය මුල් කාලේ ඒ ගමේ වැඩ ඉඳලත් තියෙනවා. ඒ ගමේ හරහා වඩිනකොට බණ අහපු බොහෝ පිරිසක් ගැන විස්තර තියෙනවා. පිරිනිවන් පාන්න ආසන්න කාලේ බුදුරජාණන් වහන්සේ දා ආනන්ද හාමුදුරුවොත් එක්ක ඒ ගම හරහා වඩිනවා. වඩිනකොට ආනන්ද හාමුදුරුවන්ට මේ ගම දිහා බලලා බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න ඉස්සර බොහෝ පිරිසක් ජීවත් වෙච්ච මේ ගම අද විශාල විපතකින් විනාශ වෙලා. මොකද්ද විපත ගැන නැහැ. සමාජයට භූමිකම්පාවක්ද එක්ක වෙන මොකක් හරි වසංගත රෝගයක්ද මොකද්ද කියලා විපත ගැන නැහැ. විපතකින් ගම විනාශ වෙලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගමේ ඒ කාලේ හිටියා මේ වගේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලාත් මේ විපතෙන් මිය ගිහිල්ලා. භික්ෂුණීන් වහන්සේලා හිටියා. ඒ අයත් මේ විපතෙන් මැරිලා. ඊළඟට බොහොම සද්ධාවන්ත උපාසක උපාසිකාවෝ හිටියා. ඒ අයත් මැරිලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අය කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා කියනවා ආනන්ද මේ ගමේ ඒ කාලේ හිටපු මේ නම් ඇති ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට බොහෝ පිරිසක් පිරිනිවන් පාලා කියන. ඒ විපතෙන් පිරිනිවන් පෑවා කියන. අනාගාමි වෙච්ච අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිලා කියන. එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගමේ වැඩ හිටියා මේ වගේ ස්වාමීන් වහන්සේලා. ඒ අයත් මේ විපතෙන් මැරිලා. එතකොට මේ වගේ භික්ෂුණීන් වහන්සේලා හිටියේ ඒ අයත් මැරිලා. කොහෙද ඉපදුනේ? මේ වගේ ගිහි ශ්‍රාවකයෝ හිටියේ ඔක්කොම මැරිලා. කොහෙද ඉපදුනේ කියලා අහන. දැන් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා කියනවා ආනන්ද ඔබ ඔය කියන ඒ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පෑවා කියන.
සමහරු අනාගාමී වෙලා සුද්ධාවාස බඹලෝ ඉපදුනා කියන. ඒ අතර සමහර භික්ෂුණීන් වහන්සේලාත් පිරිනිවන් පෑව සමහරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල සමහරු දිව්‍ය ලෝකවල ඉපදුනා කියන. ඊළඟට ඉතින් ආනන්ද හාමුදුරුවෝ ටික දුරක් යනකොට ආයි අහනවා ස්වාමීනි මේ ගමේ මේ වගේ උපාසකෙක් හිටියා. ඒ කාලේ අපිට දන් පැන් දීපු උපාසිකාවක් හිටියේ. ඒ අයත් මැරිලලු. කොහිද ඉපදුනේ කියලා අහන. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා ආනන්දේ අය දිව්‍ය ලෝකේ දැන් තව්තිසාවි තුසිතේ ඔහොම කියලා ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඔය මැරෙන කෙනා කොහෙද ඉපදුනේ කියලා තථාගතයන් වහන්සේ වෙහෙසවන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ ගමේ මියගිය සියලු දෙනා ගැන එකවරම බුදුවැසින් බැලුවා. බලලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ විපතෙන් මැරිච්ච මිනිස්සු අතර 500කට වැඩි කිව්වා සෝවාන් ඵලයට පත්වෙච්ච මිනිස්සු ගමේ හිටපු අය. ඒ ඔක්කොම දැන් දිව්‍ය ලෝකවල ඉපදිලා කිව්වා. 90කට ආසන්නයි කිව්වා ගිහි ජීවිත ගත කරගෙන හිටපු සකදාගාමි වෙච්ච අය. ඒ අයත් දැන් දිව්‍ය ලෝකවල ඉපදිලා කිව්වා. අනාගාමි වෙච්ච 50ක් විතර මේ ගමේ ජීවත් වෙලා තියෙනවා. ඒ අය සුද්ධාවාස බඹලව ඉපදිලා ආනන්ද ඒ අය එහෙදි පිරිනිවන් පානවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔය විතරක් නෙමෙයි මේ විපතේදී යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බලවත් කරගන්න පුළුවන් වුණා නම් සබ්බේතේ සග්ගපරායනෝ ඒ සියලු දෙනා සුගතිගාමි වෙලා කිව්වා. මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායනෝ. එතකොට බලන්න අනිත් අය ගැන කතාවක් නෑ. ඒ අය ඉතින් කොහේ හරි අපායවල වල වැටෙන්නේ නැති මැරිච්ච අය. දැන් අපි ගමු අපේ රටේ විපත් වෙනවනේ. ওই සුනාමි ආවා. 30 40000ක් මැරුණා. අපිට මේ මැරිච්ච අය ගැන ඔහොම කියන්න පුළුවන්ද? එතකොට එක්ක නාය ගිහිලා ඔන්න 100 ගාණක් මිනිස්සු මැරෙනවා. මොකක් හරි විපතකින් මොනෙන් හරි මිනිස්සු මැරෙනවා 100,000 ගණන්. එතකොට අපිට කවදාවත් මේ අය සුගතියේ ගියානේ මේ අය සුගතිය ඇති කියලා අපිට එහෙම හිත හදාගන්න බෑ. මොකද අපිට පේනවා ධර්මයක් තුල හරියට පිහිටලා නැහැ. අඩුම ගානේ මාර්ගඵල නැතත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායන. හිතේ මරණ මංචකේ අපිට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බලවත් කරන්න පුළුවන් නම් ඒ සියලු දෙනා සුගතිගාමි වෙනවා කියලා. ඔන්න ඕක හරි වැදගත්. පින්වතුනි දේශනාවක සඳහන් වුණා බුදුරජාණන් වහන්සේගේ මරණ මංචකේ අපි දන්නවා පෘථග්ජන කෙනාට ගොඩාක් අකුසල් බලවත් වෙන්න තියෙන අවස්ථාවල් වැඩි. එතකොට මරණ මංචකයේ කෙනෙක් බුදු ගුණ ගැන හිත පිහිටෙව්වොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ බුදු ගුණ මානසිකාරයේ හිතේ බලවත් වෙනවා කියලා. සද්ධාව මතුවලා එනවා. ආසන්න කුසලයක් හැටියට අකුසල් යටපත් කරන්න තියෙන ප්‍රබලම කුසලයේ තමයි බුදු ගුණ මානසිකාරය. දැන් ඔබ අහලා ඇතිනේ ඔය මරණාසන්න කෙනෙකුට බලවත් වෙන කර්ම තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා කර්ම 4ක් වෙනවා. ගරුක කර්ම කියලා කියන්නේ ආනන්තරී අකුසලයක් කරලා තිබ්බොත් මරණ මංචකයක බලවත් වෙනවාමයි. ආයි මොන පිනෙන්වත් වහන්න බෑ. දැන් අජාසත් රජුරෝ ගැන හිතන්න. තමන්ගේ පියා මරලා පීට්ටු ඝාතන අකුසලයක් කරා. ඊට පස්සේ වැඩේ වැරදුනාට පස්සේ මොලේ පෑදුන්නේ නැද්ද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන් මුලින් බුදුහාඳුරන්ටත් හතුරුකම් කරා. ওই දුනු ශිල්පීන් යොදවලා දේවදත්ත හාමුදුරුවොත් එක්ක බුදුහාඳුරු මරන්න සැලසුම් කරා. නාලාගිරි යතා කාගේද? අජාසත් රජුරුවන්ගේ. දේවදත්තට ඇත්තු හිටියේ නැහැ. එතකොට බුදුහාඳුරන්ට මුලින් හතුරුකම් කරා. පස්සේ තමන්ට තේරුණා බුදුරජාන් වහන්සේ හරි මේ දේවදත්තයි වැරදි. අනේ මට වැරදුනා කියලා තේරුණා. හැබැයි එහෙම තේරෙනකොට වෙන්න ඕන ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි නිවැරදි කරගන්න පුළුවන් එකක් නෙමෙයි ජීවිතේ. ඒ නිසා අන්තිමට රජ්ජුරුව පුදුම සද්ධාාවක්. දවස ගානි බුදුහාමුදුර හම්බෙන්න දවසට 2-3 වතාව වෙනවා. ආණ්ඩලා හිත හදාගන්න. බුදුරජාන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ටම දේශනා කරපු දේශන ගොඩක් තියෙනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගනිද්දි 3 වතාවක් සිහිසුන් වුණා කියලා. බේත් ඔරු 3ක බස්සලා තමයි පිරිනිවන් පෑවා කියන පණවිඩේ රාජකීය වෛද්‍යවරු දැනුම් දෙන්නේ.
එතකොට හිතන්න කොච්චර සද්ධාාවක් තිබිලද කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් අජාසත් රජුරවන්ටත් ලැබුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් දෙයිද? බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට බුදුහාඳුරන්ගේ නෑදෑයන්ට ශාක්‍ය වංශිකයන්ට ලැබුණේ ද්‍රෝණයයි. හරියට බුදු සිරුරේ ධාතුන් වහන්සේලාගෙන් 8 එකයි. කෝලිය වංශිකයෝ කියන්නේ බුදුහාඳුරන්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ. ශාක්‍ය කෝලියනේ. ඒ අයට ලැබුණේ ද්‍රෝණයයි. අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම රහතන් වහන්සේලා මැදිහත් වෙලා දුන්නා. දැන් වෙන කෙනෙක් නම් මේ බුදුහාඳුරන්ට හතුරුකම් කරපු මිනිහනේ. මේ අම්මා තමන්ගේ තාත්තා මරපු බිම්බිසාර රජුරවන්ට වද දීලා පළවෙනිම ආරාමයේ හැදුවේ කවුද? බිම්බිසාර රජු. වේලුවනේ හදලා ශාසනයට පූජා කරපු රජුරුවන්ව මරපු එකාට දෙන්න එපා කියලා නවත්තනවනේ එහෙනම්. දුන්නා මොකද මේ රජුරුව ඒ තරම් සද්ධාවන්තයි. අවසානයේ අජාසත් රජුරුව තමයි පළවෙනි ධර්ම සංගායනාව කරවන්නේ. 500ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාවක් කරා. එතකොට අදටත් අපිට මේ ධර්මයේ බලවත් උනේ අදටත් මේ ධර්මය අපි කතා කරන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාලා මාස 3ක් යනකොට අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි සප්තපරණී ගුහාව ඉදිරිපිට පළවෙනි ධර්ම සංගායනාව කළා ධර්මයේ ස්ථාපිත කළා දුන්නේ. එතකොට හැබැයි ඉතින් අජාසත් රජුරුව අද කොහෙද? ධර්ම සංගායනා කරත් කොච්චර සද්ධාවෙන් ධාතුන් වහන්සේලා ද්‍රෝණයකට චෛත්‍යයක් හදලා වැඳ වැඳා පින් කරා. ඒ වුණාට අද කොහෙද? අපායේ. කල්පයක් අපායේ කියන. ඇයි ඒ? ආනන්තරී අකුසලයේ වගේ භයානකයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි පිනකින් වහන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවට ධර්මයේ කියන්නේ ගරුක කර්ම. පිනකින් වහන්න බෑ ඒක. ඒකාන්තයෙන් විපාක දෙනවා. ඊළඟ ජීවිතේ කල්පයක් විපාක දීලම තමයි අවසන් වෙන්නේ. එතකොට කලාතුරකින් ඉතින් අද ඒ වගේ පව්කාරයෙක් ඉන්නේ නේ. තමන්ගේ අම්මා මැරීම, තාත්තා මැරීම, ඊළඟට රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් නැති කිරීම, සංඝ බේදයක ගිහියන්ට කරන්න පොයි නිකන් කේලම් කියලා හාමුදුරු බිඳෝන එක අකුසලය තමයි. සංඝ බේදේ කියන අකුසලේ එහෙම එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තමයි පොයේ සීමාවක් තුළ ධර්මයට විරුද්ධ අධර්මවාදී අවිනයවාදී කරුණු පදනම් කරගෙන තමන් එකට පෝය කරන සංඝයාගෙන් පිරිසක් වෙනම කඩා ගන්න. එහෙම සංඝ පිරිසක් වෙන් කර ගන්නකොට එතන ඉන්න ධර්මදර විනයදර වික්ත ප්‍රතිඵල භික්ෂුවක් 3 පාරක් කියන්නත් ඕනේ. ඔබ මේක කරන්න එපා සංඝ බේදයට අහු වෙනවා. ඔබ මේක කරන්න එපා ඔබේ අදහස ධර්මයට විනයට විරුද්ධයි. ඔබ මේක කරොත් සංඝ බේදේ වෙනවා. 3 පාරක් කියනවා. කියද්දිත් පිළිගන්නේ නැතුව සංඝයා වෙන් කරගෙන අරගෙන ගියොත් සංඝ බේදයක් නෙමෙයි ඒකට වෙන්නේ සංඝාදිශේෂ කියලා ආපත්‍යක් වෙනවා. හැබැයි ඒ සංඝයා එකතු කරගෙන එකම පොයි සීමාව වෙන වෙනම පොය කරනවා. එහෙම පොය කර්මයක් කරපු ගමන් සංඝ බේද වෙනවා. එහෙම තමයි සංඝ බේද ගැන තියෙන්නේ. එතකොට ගිහියෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන්නත් උන්වහන්සේත් අද පිරිනිවන් පාලානේ. එතකොට අද වර්තමානයේ ගොඩාක් දුරට ඔය අම්මා තාත්තා මරණ පව්කාරයෝ ගැන අහන්න තියෙනවන්නේ. කලාතුරකින් එහෙම පව්කාරයෝ ගැන අහන්න තියෙනවා. එතකොට අජාසත් රජුරු අද අපායේ. හැබැයි මතක තියාගන්න රජුරු අරතරම් බලවත් අකුසලයක් කරලා අපායේ වැටුණත් අර බුදුහාමුදුරුවෝ ගැන අන්තිම කාලේ හිත පහදවාගෙන කරපු පින් ටික නැති වෙනවද? අපායේ අකුසලයේ ගෙවලා අවසන් වෙනකොට උඩට ඇවිල්ලා මනුස්ස ජීවිතයක් ලබලා සත්තිස්සර කියලා පසේ බුදු කෙනෙක් වෙනවා කියන්නේ. ඒ තරම් බලවත් පින් ගොඩක් කරගෙනයි අපායට වැටුනේ. අපාය අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට අර පින මතුවෙන උඩට ඇවිල්ලා. ඒ නිසා මතක මේ පාරමී පුරාගෙන ආවත් අකුසලයක් වුණොත් අපාය යන්න ගිහිල්ලා තමයි එන්න වෙන්නේ. දැන් මුගලන් හාමුදුරුවොත් එහෙම ආපු කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ අගසව් තනතුරක් ලබන්න අසංඛේයකුත් කල්පලක්ෂයක් පෙරම් පිරුවා. එච්චර පින් කරගෙන ඇවිල්ලා කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ දුසී මාරයා වෙලා ඉපදුනේ මුගලන් හාමුදුරු කියලා. කාම ලෝකෙම අධිපතියා දුසී මාරයා වෙලා ඉපදුනා. ඒ කාලේ කකුසඳ බුදුහාමුදුරන්ට හිරිහැර කරා කියන. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරා. ඒ විතරක් නෙමෙයි දවසක් බුදුහාමුදුරු අගසව් දෙනමත් එක්ක පිණ්ඩපාත යනකොට දුසී මාරයා
පාරායිනේ හිටපු ළමයෙකුට ආවේශ වෙලා ගලක් අරගෙන ගැහුව අගසව් කෙනෙකුට. ඒ ගල ගිහිල්ලා අගසව් කෙනෙක්ගේ ඔළුවේ වැදිලා ඔළුව පැලිලා ලේ ගැලුවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ හැරිලා බලනවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. එහෙම අහනකොටම අර දුසී මාරයා මාර බවෙන් චුත වෙලා චපස් ආයතනික කියලා නිරේකට වැටුණා කියන අපායට. ඒ අපායේ පැහිලා චපස් ආයතනික කියන්නේ ආයතන 6ට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපායක් කියන. ඒ අපායේ පැහිලා ඒ අකුසලයේ ගෙවලා තමයි උඩට ඇවිල්ලා අපේ බුද්ධ ශාසනය අගසවුනේ. එතකොට මේ කල්පේම කකුසඳ කියන්නේ මුලින් පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතමන. එතකොට කකුසඳ බුදුහාමුදුරන් කාලේ දුසී මාරයා වෙලා අපායෙත් ගිහිල්ලා ඒක ගෙවලා තමයි උඩට ඇවිල්ලා අගසව් වෙන්න පුළුවන් උනේ. ඒ නිසා මතක තියාගන්න කොච්චර පින් කර කර හිටියත් අපායගාමී අකුසලයක් වුණොත් අපායෙත් ගිහිල්ලා තමයි ආයෙ ඇවිල්ලා පිනේ විපාක ලැබෙන්නේ. ඒ නිසා අකුසල් වලින් වළකින්න. ගරුක කර්ම ගැන කීවේ. ආනන්තරී අකුසලයක් වෙලා තිබ්බොත් ඒ කාන්තෙන් විපාක ලැබෙනවාමයි. ඊළඟ කර්ම තමයි අපිට තියෙන අවදානම්ම කර්ම. ඒ තමයි ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒක කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා. ආසන්න කුසල් කියලා කියන්නේ අකුසල් කරපු කෙනෙකුට වුණත් මරණ මංචකයේ කරපු අකුසල් යටපත් වෙලා පිනක් මතුවෙන්න පුළුවන් මරණ මංචකේ. දැන් අපි ගමු කෙනෙකුට මරණ මංචකේ සමහර දැන් ওই දේශනාවල තියෙනවා ධනංජානි කියලා පව්කාරයෙක් ගැන. ඉන්නකම් අකුසල් කර කර හිටියා. හැබැයි මරණ මංචකේ සාරිපුත්ත හාමුදුරුවෝ තමයි ළඟට යන්නේ. සාරි මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ කී ධනංජානි කියවනවා. ඒත් සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටවල බණ කියලා අර අකුසල යටපත් වෙන හැටියට ධර්මයේ මෙනෙහි කරවලා ධනංජානිට සුගති යන්න උපකාර කරා. මේක තියෙන ධනංජානි කියලා සූත්‍රය. මරණ මංචකේ අකුසල යටපත් වෙලා පින මතුවෙලා සුගතිය ගියා. එහෙනම් අපිට පේනවා මරණාසන්න මොහොතක පිනක් මතු කෙරෙව්වොත් ඒකට ධර්මයේ කියන්නේ අකුසල් මැඩලන කුසල් කියලා. එයාට සුගතිය යන්න පුළුවන්. ඒකනේ ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බේ. ඒ කරපු පින් සිහි කර කර පින බලවත් කරගෙන මරණ මංචකේ හරි පිනක් සිහි කරගෙන පණ ගියා. ඕකේ අනතුර තියෙන්නේ මොකක්ද එහෙනම්? අකුසල් මේ කුසල් මැඩලන අකුසල්. එතන තමයි අනතුර තියෙන්නේ. අපි මේ බණ ඇහුවා, දන් දුන්නා, පින්කම් කරා, ඒ මොනවා කරත් මරණ මංචකේ ඕක සිහි කරගන්න බැරි වුණොත් කවුරු හරි ගැන කේන්තියක් වෛරයක් ආවොත් එන්න බැයිද? එන්න පුළුවන්. මේ හිතේ තියෙන භයානකකම තමයි සමහර අය ඉන්නවා. දැන් මේ අපි ඔය හොඳට ඉන්නකොට ටිකක් සිහිනුවන තියෙනකොට වගේ නෙමෙයි සමහරුන්ට ඔය වයසට ගිහිල්ලා ටිකක් සිහිය දුර්වල වෙනකොට හොඳට හිත වැඩිලා නැත්නම් අකුසල් පැත්ත ටිකක් බලවත් වෙනකොට හිතපු නැති විදිහට අකුසලයටම හිත යනවා. සමහර අය ඉන්නවා කෑම ටික කවලා නාවලා මූණකට හොදවලා මල මුට්ට ටික අස් කරලා බොහෝම ආදරෙන් සලකනවා. එක දවසක් මගහැරුණොත් වෛර බඳිනයි නැද්ද? වෛර බඳිනවා. බේත් පෙත්ත එක දවසක් ගෙනත් දෙන්න පරක් වුණොත් වෛර බඳිනවා. කොච්චර කන්න දුන්නා සමහර ලාවට ආස කරන දේ දෙන්නේ නැහැ. ඒ වෛද්‍යවරු කියනවා දෙන්න එපා කියලා. ඒත් අර අම්මා ආසයි. නෑ මට ඒව කන්න ඕන. මට දීපන් කියලා. දෙන්නේ නැහැ. වෛර බඳිනවා. ඒ සමහරුන්ගේ හැටි මේ ළඟදී අම්මා කෙනෙක් එක්කව ඒ අම්මට අවුරුදු 80 ගාන. ඉතින් ඒ අම්මාව එක්කන් ඇවිල්ලා එළිය තියලා මට කිව්වා හාමුදුරනේ අම්මා පැණි රහමයි ඉල්ලන්නේ අපි ඉතින් දෙන්නේ නැහැ අපිත් එක්ක පුදුම වෛරයක් කිව්වා. උදේ ඉඳන් අපිට සාප කරනවා කිව්වා. ඉතින් උස්සගෙන රෝද පුටුවක හිටියේ. අනේ පව් හරි ආදරේ. ඉතින් අම්මවත් ඉඹලා උස්සගෙන ඇවිල්ලා අම්මේ කියලා හරි ආදරේ ඒ දරුවෝ සලකනවා. ඒ දරුවෝ එක්ක පුදුම වෛරයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මං කිව්වා ඔය දීලා දාන්නකෝ කන්න. ඉතින් පැණි රහ ඉතින් ආසනම් කන්න දෙන්න කියලා. නෑ හාමුදුරනේ ඉන්සියුලින් විදිනවා කියලා. එතකොට ඉන්සියුලින් විදිනවා කියන්නේ මොකද්ද ලෙඩේ? සීනි. එතකොට ඒක පෙත්තකින් කන්ට්‍රෝල් කරන්නත් බැරි විදිහට හොඳටම වැඩි. එතකොට වෛද්‍යවරු කියලා තියෙන්නේ දෙන්නම එපා. පැණි රහ පෙන්නන්නවත් එපා. මේ අම්මා ඉල්ලනවලු
කමන්නේ මන්නේ මැරෙන්නේ දීපිය කාලා මැරෙනවා කියනවලු. එහෙමයි නැද්ද? ඉන්නවා. නොකා මැරෙනවට වැඩිය හොඳයි කාලා මැරෙනවා කියනවා. අර දරුවෝ දෙන්නේ නැහැ. දැන් දරුවන්ට සාප කරනවා. ඊට පස්සේ කිව්වනේ හාමුදුරුවත් කියන්න කිව්වා අම්මට. මං කිව්වා ඉතින් මං කියන්නම් ගේන්නකෝ කියලා. ඊට පස්සේ අනේ ඉතින් වඩාගෙන ඇවිල්ලා පුටුවේ වාඩි කරා. හරි ආදරේ. ඊට පස්සේ ඉතින් මං කිව්වා අම්මා කොච්චර පින්වන්තද මේ අම්මට කොච්චර ආදරෙන් සලකන දරුවෝ ඉන්නවද කියලා. කම්බුලේ අත තියාගත්තා. තියාගෙන කිව්වා අනේ ඔබ වහන්සේට වැරදිලා කිව්වා. මුම් මගේ හතුරු කිව්වා. මං ඇහුවා ඒ ඇයි කියලා. අනේ හාමුදුරනේ මම මේ කියන්නමයි හිටියේ කිව්වා. මුම් මට කන්න දෙන්නේ නැහැ කිව්වා. මගෙන් පලි ගන්නවා කිව්වා. බලපුවාම හොදට කන්න දෙනවා. හැමදේම කන්න දෙනවා. කන්න දෙන්නේ නැත්තේ පැණි රහ විතරයි. එතකොට බලන්න අර කරන ඔක්කොම ඉවරයිනේ. නාවලා මල මුට්ට ටික අස් කරලා ආදරෙන් වඩාගෙන උස්සගෙන ඇවිල්ලා කොච්චර බේත් හේත් ටික දීලා කොච්චර සැලකුවත් පැණි රහ දෙන්නේ නැහැ කියලා දරුවන්ට සාප කර කර වෛර කර කර ඉන්න. දැන් ඔහොම ඉඳලා මැරිලා සුගතියයිද? අමාරුයි. අර දරුවන් ගැන වෛරෙන් මැරෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මතක තියාගන්න ධර්මයක් පුරුදු කරේ නැත්නම් ආයි ලේසි නෑ මේක. ඉතින් ඒ නිසා පින්වතුනි මරණ මංචකයේ අකුසලයක් බලවත් නොවෙන්න නම් ප්‍රධානම දේ තමයි හැම වෙලාවෙම කුසලයක හිත පිහිටවාගෙන පුරුදු කරන්න. එහෙම නිතර පුරුදු කරන දෙයට කියන්නේ ආචින්න කියලා. ඒ ආචින්න කර්ම කියලා කියන්නේ කාලයක් පුරුදු කරපු දේ බලවත් වෙනවා. දැන් අපි ගමු කාලයක් අපි බුදුගුණ මානසිකාරේ පුරුදු කරලා නම් මරණ මංචකයේ බුදුගුණම සිහි වෙන තියෙන අවස්ථා වැඩි. අයියා පුරුදු කරලා තියෙන එකනේ හැම වෙලෙම බුදුගුණම සිහි කරනවා. උදේ නැගිටලා දැන් බලන්න පරණ ආච්චිලා සීලා ඔය ගම් වල ඇති දැන් මේ පින්වතුන් බුත්තලනේ නේ. ඉතින් ඔය ගම්මාන වල ජීවත් වෙන අය මේ ඔය කොළඹ පැති වල වගේ නෙමෙයි ගොඩක් ඉන්නවා. සමහර අම්මලා අපි දන්නවා උදේ පාන්දර නැගිටපු ගමන් පෑන් එකක් පෙරලා තියලා බුදුන් වන්දා. උදේම නැගිටපු ගමන් ආයි කුණු කෙල පිටින් හරි කරන්න ඉස්සල්ලාම බුදුන් වඳිනවා. ඊට පස්සේ ගිහිල්ලා මුට්ටියටත් වඳිනවා. හාල් ටික අරගෙන අත ගාලා වඳිනවා. ඇයි මේ බුද්ධ පූජාව තියන්නේ. වැඳලා තමයි ඉස්සල්ලාම බත් ටික උයන්නේ. උයපු ගමන් පළවෙනියටම හැන්ද අයින් කරලා බුද්ධ පූජාව බෙදලා බුදුන් ඇඳලා බුද්ධ පූජාව තියලා තමයි ගෙදර කැම ටික බෙදන්නේ. ඊට පස්සේ දවල්ට ඉතින් ඔය තියෙන දෙයක් සමහරට උයලා නැත්නම් පෑන් එකක් හරි පෙරලා තියලා වෙලාවට බුදුන් ඇඳ. ඊට පස්සේ හවසට ගමේ ඇවිදලා මල් ටිකක් හදාගෙන ඇවිල්ලා ගෙවල් වල සුවඳුන් ටිකක් හරි අල්ලලා හොඳට හවසට මල් පහන් පූජා කරලා ගෙවල් වල හොඳට බුදුන් ඇඳලා ඉස්සර. එතකොට ඊ පරණ ආච්චිලා සීලට කටපාඩම් තුන් සූත්‍ර එහෙම. ගෙවල් වල හොඳට පිරිත් කියලා පැයක් විතර බුදුන් අදින හොඳට ගාථා කියලා. නිදා ගන්න ගිහිල්ලා මට මතකයි අපේ සීයා. පැය ගණන් හවසට පටන් ගත්තාම 6ට 7ට 9 විතර වෙනකන් ගාථා කියනවා බුදුන් අදිනවා ආයෙ එළිය පහනක් පත්තු කරනවා ආයෙ බුදුන් අදිනවා. ඇඳට ගිහිලා ඉතිපිසෝ ගාථාව 7 සැරයක් කියලා බුදුන් ඇඳලා නිදා ගන්න. එතකොට එහෙම තමයි පරණායි දැන් අද හොයන්නවත් නැහැනේ එහෙම. ඇඳේ ඉඳගෙනත් ගාථා කියලා බුදුන් ඇඳලා දෙවියන්ට පින් දීලා තමයි නිදාගන්නේ. දැන් බලන්න ඔහොම ජීවත් වෙන කෙනෙක් දවසට කී සැරයක් බුදුන් අඳිනවද කියලා හිතන්න. උදේ නැගිටපු වෙලේ ඉඳන් බුද්ධ පූජාව තියෙනවා බුදුන් අඳිනවා කී සැරයක් බුදු ගුණ සිහි වෙනවද? එහෙම කෙනෙකුට කනට කරලා මරණ මංචකයේ බුදු ගුණ ටික කිව්වත් අනේ සාදු සාදු කියලා වැඳ ගන්න. අපි දන්නවා අපි ගොඩාක් මරණාසන්න අය ළඟට ගිහින් තියෙනවා පණ යනකොට අපි ඉඳලා තියෙනවා. අපිට වෙන ලොකු දෙයක් කරන්න බෑ. මොකද වර්තමානයේ දැන් අපි ගමු ඔය අනිත්‍ය සිහි කරලා හොඳට භාවනා වඩලා හොඳට විදර්ශනා වඩපු කෙනෙකුට තමයි අපිට කනට කරලා හරි මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. ඇහි හටගන්න විඥානය අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් බලන්න කියලා අපිට හිත පිහිටවන්න පුළුවන් අනිත්‍ය වඩපු කෙනෙකුට. දැන් අපි හිතමු මේ මොකුත් ගැඹුරු ධර්මයක් දන්නේ නැතුව පටිච්ච සම්පදාය ගැන පංච උපාදානස්කන්ධ ගැන අනිත්‍ය ගැන දන්නේ නැති කෙනෙකුට අපි මේ මරණාසන්න වෙලාවේ කියලා අනිත්‍ය ගැන කියලා හිත පිහිටවයිද?
අමාරුයි. ඒ නිසා අපි ගොඩක් දුරට කරන්න ওই සාමාන්‍ය ජීවිත ගත කරන අපි ඉතින් ඔය අපේ සීල ස්වර්ණේ හොඳට ධර්මයේ වඩපු හාමුදුරු කෙනෙකුට නම් අපි අනිත්‍ය ගැන ගැඹුරු දෙයක් කියලා දෙනවා මරණ මංචකේ. හිත පිහිට ඕන හැටි. ගිහි කෙනෙක් ගොඩක් ඉතින් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණාසන්න වුණාම ඉස්පිරිතාලෙක හරි අපි බලන්න ගියාම අපි කරන්නේ පළවෙනිම දේ ඉස්සෙල්ලා සීල් සමාදන් කරනවා. එහෙම සීල් සමාදන් කරලා අපි කරන්නේ බුදු ගුණ ටික තමයි කියලා දෙන්නේ. හිත පිහිටවන්න කියලා හැම වෙලෙම බුදු ගුණ හිතන්න. ඒක තමයි අපිට මරණ මංචකේ කරපු අකුසල් යටපත් කරගෙන කුසලයක් බලවත් කරනවා නම් සුගතියක යන්න බලවත් කරන්න තියෙන ප්‍රධානම කුසලී බුදු ගුණ මානසිකාරය. ඒ නිසා ඔබ දැන් මේ බණ ඇහුවා වගේම අපි දන්නේ නැනේ ඔබේ ජීවිතවල ඔබට ඕන තරම් අවස්ථාවක් ඉන්න සමහරවිට ඔබ ඉස්පිරිතාලයක වැඩ කරන කෙනෙක් නම් කොච්චර මිනිස්සු තමන්ගේ ඉස්සරහා මැරෙනවා දකින්නවදනේ. ওই රෝහල් වල වැඩ කරන අය කොච්චර දවසකට ඒ රෝහල් වල කී දෙනෙක් නම් මැරෙනවද මිනිස්සු. එතකොට තමන්ට නික කොච්චර පින් කරගන්න අවස්ථාවක් තියෙනවද. ඒ පණ යන ලෙඩෙක් ළඟට හරි ගිහිලා කනට කරලා හරි බුදු ගුණ ටික කියන්න පුළුවන් නම් කොච්චර පිනක්ද. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත තමයි මරණාසන්න මොහොත. සුගතියක යන්න උපකාර කරන්න. එක්කෙනෙකුට හරි සුගතියක යන්න උපකාර කරනවා කියන්නේ විශාල පිනක්. ඊළඟට පින්වතුනි නිතර පුරුදු කරන දේ අපි ගමු අපි මෛත්‍රිය පුරුදු කරා කියලා. නිතර මෛත්‍රිය වඩන මෛත්‍රී භාවනාව කරනවා. එයාට මරණ මංචකේ මෛත්‍රියම බලවත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට දේවතානුස්සතිය ওই දිව්‍ය ලෝකෙක හිත පිහිටවල හිත වඩන ක්‍රමයක් ධර්මයේ උගන්වනවා. බුදුහාඳුරු පෙන්නවා ගිහි ශ්‍රාවකෙක් නිතර සිහි කළ යුතු වැඩි යුතු භාවනා හයක් ගැන. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය. ඔය අනුස්සති භාවනා හය වඩන්න කියනවා නිතර. එතකොට දේවතානුස්සතිය කියන්නේ අපි දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන හිත වඩනවා. ඒ හිත වඩන්නේ මේ දිව්‍ය සැප සම්පත් ලබන්න නෙමෙයි. ඒකට හේතුව අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන සුගතියටද අපායටද? සතර අපායේ මහගෙදර වගේ කියනවා. සෝවාන් වෙනකල් අපිට අනතුරු නැතුව නෙමෙයි අනතුරු තියෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගේ වඩනකොට යා පරලොවෙන් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන තමයි හිත වඩන්නේ. එතකොට එහෙම භාවනාවක් හැටියට දේවතානුස්සතිය බුදුහාඳුර පුරුදු කරනවා. පෙන්නනවා. එතකොට අපි ඒක පුරුදු කරලා තිබ්බොත්, අපි ඉගෙනගෙන තිබ්බොත් අපිට මරණ මංචකේ ඒක බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ත්‍යාගානුස්සතිය කියන්නේ අපි කරපු පින්ම සිහි කර කර ඉන්නවා. ওই පින් පොතේ තියෙන පින්කම් කරපු පින්කම් සමහරුන්ට වාඩි වෙලා හිතනවා නේ මම මෙහෙම පින්කම් කරා මම මෙච්චර දන් දුන්නා අපි මේ වගේ පින් කරගත්තා. කොහොම හිත හිතා ඉන්නවා. ඒ පින බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ඒකෙම අනිත් පැත්ත තියෙනවා. මැරෙන්න වැටෙනකම් පව්කම්ම කර කර හිටපු කෙනාට ඒ අකුසල්මයි බලවත් වෙන්නේ. ආයි ඒ මොහොතේ දෙයක් කරගන්න බෑ. දැන් සමහරු ඉන්නවනේ පවුල් වල නැද්ද මෙහෙම අය. උඹලගේ පාඩුවේ ඉඳපල්ල මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියන අය. නැද්ද එහෙම අය? එයාලා හිතන් ඉන්නවා මැරෙන්න වැටෙනකම් පව් කර කර ඉඳලා අන්තිම මොහොතේ අචුති චිත මං ඒක ගාන්ට වැඩි කරගන්නම් කියලා. ඒක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හිත පුරුදු වෙච්ච දේ තමයි හිතට ගලන්නේ. නිතර ප්‍රාණඝාත කරපු කෙනාට සිහි වෙන්නේ මැවි පේන්නේ කරපු ප්‍රාණඝාත ටික. හොරකම් කරපු කෙනාට මතක් වෙන්නේ ඒවා ටික. දුස්සීලකම් කරපු කෙනාට චිත්‍රපටි වගේ පේන්නේ ඒවා ටික. දැන් ඔබ අහලා ඇතිනේ අර චුන්දසූකරික ගැන බුදුහාඳුරේ කාලේ. මැරෙන්න වැටෙනකන් ඌරෝ මරමරහ හිටියා. මරණාසන්න කාලේ ඌරෙක් වගේම කෑ ගහලා මැරුණා කියලා. දැන් ওই බුදුහාඳුරන්ගේ කාලේ ඔබට වර්තමානයේ බලන්න හොඳ පොතක් තියෙනවා. ඔබ අහලා ඇති ලංකාවේ නන්දසේන රත්නපාල කියලා මහාචාර්යවරයෙක් හිටියා. එතුමා දැන් නැති වෙනවා. මීට අවුරුදු ගානකට පෙර. එතුමා මහාචාර්යවරයෙක් පරීක්ෂණ හැටියට පොත් කීපයක් කරලා තියෙනවා. එතුමාම ගිහිල්ලා මේ තැන්වල ඉඳලා පරීක්ෂණ කරලා මේ මිනිස්සු ගැන අධ්‍යයනය කරලා ලියපු පොත් ටිකක් තියෙනවා. හරිය ලස්සනයි. ඒකේ තියෙනවා ditta ධම්ම වේදනීය කම්ම විපාක කියලා පොතක්. මේ ජීවිතේම විපාක දෙන කර්ම විපාක. ditta ධම්ම වේදනීය කම්ම විපාක. මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා කෙනෙක් ලියපු පොත. අන්න ඒකේ තියෙනවා එතුමා
40ක් හරි 50ක් හරි පිරිස් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඔය 80 ගණන් වල මිනිස්සුන්ට වද දීලා මරපු අය, හරක් මරපු අය, ඌරු මරපු අය, එක එක මිනි මරුවන්ගේ ජීවිත ඒ ගත්ත පිරිස අවුරුදු 20ක් 25ක් ඇතුළත ඒ විදිහටමයි දුක් විඳලා මැරලා තියෙන්නේ. හරි පුදුමයි මේ කර්ම විපාක. දැන් අපිට ඒවා ඔක්කොම බලනකොට පේනවා මේ නංගන් ඇතුව ඒ පුද්ගල විස්තර හරියටම හොයලා මේ ලංකාවේ වෙච්ච පරීක්ෂණයක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉඳලා තියෙන ඌරු මරනවා. එයා මරන්නේ කොහොමද? ගෝණියක් ඔලුවට දාලා පොල්ලෙන් ගහලා ඌරව මරන්නේ. ඊට අවුරුදු 5කට විතර පස්සේ මේ මිනිස්සයා යනකොට සමහර ලාවට වෙන මිනිහෙකුට ගහන්න ඉඳලා තියෙන්නේ. අර මිනිස්සයා යනකොට එකපාරට ඇවිල්ලා ගෝණියක් දාලා තමයි මේ මිනිහට පොළු වලින් ගහලා මරලා දාලා තියෙන්නේ. එතකොට අර තමන් සත්තු මරපු විදිහටම තමන්ට මැරෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේ සමහර පුදුම විස්තර තියෙන එක. අපිට හිතෙනවා මේ සමාජෙ එහෙමයි ඉන්නවද කියලා. එතකොට ඒ කියන්නේ සමහර අය ඉඳලා තියෙනවා එතුමා ගිහිල්ලා S2කට දැකපු ඒවා තියෙන ඔය සමහර හරක් මරන තැන්වල සමහර මිනිස්සු ඉන්නවා කියනවා කන්න කැමති හරකගේ දිව. එක පාරට ඒකේ තියෙනවා අර මරන්න ඉන්න හරකුන්ගේ දිව ඇදලා එක පාට කපා ගන්නවා කියන. තාම හරක මරලා නැහැ. කපාගෙන ඒව ගිහිල්ලා හදාගෙන කනවා කියන. හරක මරන්න කලින්. එතුමා කියනවා ඒ සිදුවීම් ඒ පුද්ගලයා ගැන අහලා ඒ පුද්ගලයා මේ කරන ඒවා යාම ගිහිල්ලා ඒ තැන්වල බලලා ඔහු එක්ක කතා කරලා ටික දවසයි කියනවා ගියේ ඊළඟට යනකොට දිවේ පිළිකාවක් කියන. ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම මෝන කුණු වෙලා ඊට පස්සේ උගුරෙන් කෑම යවන්න වෙලා දුක් විඳලා පණුව ගහලා මැරුණා කියනවා. එතකොට මේ තමන්ම කරන කර්මයන්ගේ විපාක තමන්ටම මෙලොව විපාක දීපු ඒවා තියෙනවා. ඒ නිසා පින්වතුනි කර්ම විපාක ගැන හිතලා ධර්මයේ දියුණු කරගන්න. ඉතින් අපිට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනයක් ලැබුණා කියන්නේ මහා පුදුම පිනක් මේ. මේකට කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. අද අපිට පින් කරගන්න පුළුවන්. දැන් අද බුදුහාඳුරෝ පහළ වෙච්ච දඹදිව ඉපදුනත් මෙහෙම පින් කරගන්න නෑ අද. අපේ රටේ මොන ප්‍රශ්න මොන කරදර මොන විපත් තිබ්බත් ධර්මයේ තියෙනවන්නේ. එතකොට පින් කරගන්න තියෙන දැන් ඔබට බුත්තල කියන්නේ මේ පැත්තේ කතරගම ළඟයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරපු තැන. උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු තැන. වැඩ හිටපු ආසනයේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ රාජකුමාරයෙක් හැටියට පරිහරණය කරපු අබිනිෂ්ක්‍රමණය කරනකොට කෙස් වැටිය කපල අහසට වීසි කරපු මගුල් කඩුව. ඒ ඔක්කොම තැන්පත් වෙලා තියෙන කිරිවෙහෙරේ. ඊළඟට ඔබට මේ පැත්තෙන් මුතියංගනේටත් ළඟයි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා 500ක් රහතන් වහන්සේලා එක්ක ඉන්දක දෙවියන්ගේ ආරාධනාවෙන් එතන වැඩ ඉන්නකොට නලලේ දහඩිය බින්දු වගේක් ආවා කියන. ඉන්දක දෙවියන් ඉල්ලනවා අනේ අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ නලල පිරිමැදලා එක ශ්‍රී හස්තයකින් අනෙක් ශ්‍රී හස්තයට දහඩිය අදිෂ්ඨාන කරා මුතු බවට පත් වෙන්න කියලා. දහඩිය මුතු බවට පත් කරලා දුන්නා කියලා. ඒ තමයි මුත්තක ධාතුන් වහන්සේලා කියන්නේ මුතියංගනේ වැඩ ඉන්නේ. එතකොට ඒ වගේ අපිට කොච්චරනම් පින් කරගන්න චෛත්‍ය ඊළඟට කොච්චර ඒ අසල මේ චෛත්‍යරාතිස්ස මහාරාම චෛත්‍ය ගත්තා බුදුහාඳුර වැඩ හිටිය භූමිය 500ක් රහතන් වහන්සේලා සමග තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ නිසා අපිට පින් කරගන්න කොච්චරනම් අවස්ථාව තියෙනවා. මේ ලංකාවේ මොනතරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ජය ශ්‍රී මහා බෝධි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව පින් කරගන්න. මේ කරන පින්ම සිහි කර කර සතුටු වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී පින් දහම් දියුණු කරගෙන බලවත් කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා. ඉතින් පින්වතුනි සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. විශේෂයෙන් බක්කුල හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් මේ ඉදිවන බක්කුල මහා සෑය පිහිටෙන් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාද රැකවරණේ දීර්ඝායු සම්පන්නියම සසරේ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මොම වෙන්ද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.